දරුවනේ අද අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිණුම්කරණය මාතෘකාව. ඒතර මේ ගිණුම්කරණය කියන මාතෘකාව 10 වසරේ ඔයගලගේ පෙළ පොතේ 4 වෙනි මාතෘකාව ලෙස තමයි අද මේ පාඩම අපි ආරම්භ කරන්නේ. එතනදී මුලින්ම අපිට තියෙන්නේ ගිණුම්කරණය හඳුනා ගැනීම සහ ගිණුම්කරණයේ අවශ්‍යතාවය, ඒ වගේම ව්‍යාපාරික වත්කම්, ව්‍යාපාරික වගකීම්, ව්‍යාපාරික හිමිකම්, ආදායම් සහ වියදම් කියන සංරචක හඳුනා ගැනීමක් තමයි මේ පාඩමේදී අපි බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී පුතේ දරුවනේ අපි මුලින්ම මොකක්ද මේ ගිණුම්කරණය කියන්නේ කියලා හඳුනා ගැනීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා ඔබ මේ විෂය ඉගෙන ගන්න හැම වෙලාවකම උපකල්පනය කරන්න ඔබ යම්කිසි ව්‍යාපාරයක් කියලා. ඔබ ගනුදෙනුකරුවෙක් නෙවෙයි, ඔබ යම් ආකාරයක ව්‍යාපාරිකයෙක් කියලා උපකල්පනය කරන්න. දැන් අපි ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගැනීමේදී අපිට හරි වැදගත් වෙනවා. දැන් අපි හිතමු අපි ව්‍යාපාරයක් කියලා. හිතමු අපිට තියෙනවා යම්කිසි ව්‍යාපාරයක්. ඒක ගමේ තියෙන සිල්ලර කඩයක් වෙන්න පුළුවන්. නැත්නම් නගරයේ තියෙන විශාල රෙදි සාප්පුවක් වෙන්න පුළුවන්. එතකොට මේ ඕනෑම ව්‍යාපාරයක් ගැන විවිධ පාර්ශවයන් ඉන්නවා මේ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන, ඇල්මක් දක්වන. පුතාලා දැනටමත් ඉගෙනගෙන තියෙන ව්‍යාපාර අධ්‍යයනයේදී අපි ඉගෙනගෙන තියෙනවා ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්, ඇල්මැති පාර්ශවයන් කියලා. සමහර වෙලාවට ව්‍යාපාරයට අවශ්‍යතාවයක් ඇති වෙනවා. දැන් අපි මෙහෙම හිතමු ව්‍යාපාරයක් අපි ගමු. උදාහරණයක් විදිහට නගරයේ තියෙනවා විශාල රෙදිපිලි ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙනවා එයාගේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කරන්න නවතම ශාඛාවක් වෙනත් නගරයක ආරම්භ කරන්න. පුතාලා දන්නවා මේ නව නගරය තුළ නව ශාඛාවක් ආරම්භ කරනකොට ගොඩනැගිල්ලක් හදන්න වෙනවා, ඉඩමක් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන යම්කිසි මුදලක් ඒ ව්‍යාපාරයට අවශ්‍ය වෙනවා. අපි හිතමු ඒ ව්‍යාපාරිකයා මම කියලා. ඒ අලුතෙන් නව ශාඛාවක් ආරම්භ කරන ව්‍යාපාරයේ ඒ ව්‍යාපාරිකයා තමයි මම. එතකොට මගේ ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වන පාර්ශවයක් ලෙස මම පුතාලව නම් කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඕගොල්ලෝ ආයෝජකයෙක්. කවුද පුතේ ආයෝජකයෙක් කියන්නේ? ආයෝජකයෙක්ගේ ස්වરૂපය තමයි එයා ළඟ වැඩිපුර සම්පත් තියෙනවා. එයා ළඟ වැඩිපුර මුදලක් තියෙනවා. එයා කැමති ඒ මුදල ප්‍රතිලාභ ලැබෙන යම් මාර්ගයක යොදවන්න. ඒතර ඔයගොල්ලෝ දැන් අපි උදාහරණයකට සම්බන්ධ වුණොත් නැවත වතාවක් ඔයගොල්ලෝ දන්නවා මම ව්‍යාපාරයක් කරගෙන යනවා. මට අවශ්‍ය කරනවා නව නගරයක නව ශාඛාවක් ආරම්භ කරන්න. ඒ සඳහා මට අවශ්‍ය කරනවා රුපියල් ලක්ෂ 5ක මුදලක්. ලක්ෂ 5ක මුදලක් මට අවශ්‍ය කරනවා. හැබැයි මේ ලක්ෂ 5ක මුදල මම ඕගොල්ලන්ට යෝජනාවක් ගේනවා. ඕගොල්ලෝ ආයෝජකයෝ. ඕගොල්ලන්ගේ යම්කිසි මුදලක් තියෙනවා. ඕගොල්ලන්ට මේ මුදල බැංකුවක තැන්පත් කරන්න පුළුවන්. එහෙම වුණොත් පොලි ආදායමක් ලැබෙනවා. ඒ වගේම විකල්පයක් විදිහට මම යෝජනා කරනවා ඕගොල්ලන්ගේ ලක්ෂ 5 මගේ ව්‍යාපාරයට යොදවන්න කියලා. දැන් බලන්න පුතේ මගේ ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වන ඕගොල්ලෝ කවුද ඕගොල්ලෝ ආයෝජකයන්ට ආර්ථික තීරණයක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ආර්ථික තීරණය. මොකද්ද ඕගොල්ලන්ට ගන්න වෙලා තියෙන ආර්ථික තීරණය? මේ මගේ ව්‍යාපාරයට ඕගොල්ලෝ ළඟ තියෙන මුදල් යොදවනවාද නැද්ද? මං විසින් කියූ පමණින් මගේ ව්‍යාපාරයට මුදල් යොදවන්න කියලා මා විසින් කියූ පමණින් ඕගොල්ලෝ මුදල් යොදවන්නේ නැන්නේ දරුවනේ. ඒතර මගේ ව්‍යාපාරේ නව ශාඛාව ආරම්භ කිරීම සඳහා මං ඕගොල්ලෝ ඇල්මක් දක්වන පාර්ශවයක් ලෙස නම් කළා ආයෝජකයෙක් කියලා. මං ඕගොල්ලන්ට යෝජනාවක් ගෙනාවා ඕගොල්ලෝ ළඟ තියෙන මේ මුදල් මගේ ව්‍යාපාරයට ආයෝජනය කරන්න කියලා. දැන් ඕගොල්ලන්ට ආර්ථික තීරණයක් ගන්න සිද්ධ වෙනවා. මොකද්ද ගන්න වෙන ආර්ථික තීරණය? මගේ ව්‍යාපාරයට ඕගොල්ලන්ගේ මුදල් යොදවනවාද නැද්ද? දැන් මේ ආර්ථික තීරණය ගන්න දැන් අපි තව සරල නිදර්ශනකට යමු. අපි හිතමු දීවරයෙක් ඉන්නවා. දැන් මේ දීවරයා උදෑසනම තීරණය කරන්න ඕනේ මම අද මුහුදු යනවද මම අද මුහුදු යන්නේ නැද්ද? තීරණයක් ගන්නවා.
ඒ තීරණ ගන්න දරුවනේ එයාට වැදගත් වෙනවා කාලගුණ වාර්තාව. මුහුදේ සෞම්‍ය කාලගුණයක් තියෙනවනම් එයා තීරණය කරනවා මුහුද යනවා. මුහුදේ කාලගුණය ප්‍රචණ්ඩයි නම් මුහුදේ තියෙන කාලගුණය සුදුසු එකක් නෙවෙයි නම් එයා තීරණය කරනවා මම අද මුහුද යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දරුවනේ තීරණ ගන්න කාලගුණ වාර්තාවෙන් මේ දීවරයට ලබා දුන්නේ මොනවාද? තොරතුරු, information. ඒ වගේම තමයි දැන් මම ව්‍යාපාරිකයෙක්. පුතාලා මගේ ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වන ආයෝජකයෙක්. මම ඕගොල්ලන්ට යෝජනාවක් ගෙනාවා. ඕගොල්ලෝ ළඟ තියෙන මුදල් මගේ ව්‍යාපාරය ආයෝජනය කරන්න කියලා. දැන් ඕගොල්ලන්ට ආර්ථික තීරණයක් ගන්න සිද්ධ වෙනවා. තීරණයක් ගන්න සිද්ධ වෙනවා. මගේ ව්‍යාපාරයට මුදල් යොදවනවාද නැද්ද? ඒ ආර්ථික තීරණය ගන්න පුතාලට අවශ්‍ය කරනවා මගේ ව්‍යාපාරයේ තොරතුරු. මගේ ව්‍යාපාරයේ තොරතුරු අවශ්‍ය වෙනවා මේ ආර්ථික තීරණය ගන්න. කුමන තොරතුරු? පුතාලා මගෙන් ඍජුව අහයි. සර්ගේ දැන්ට කරන ව්‍යාපාරවල ලාභදායකත්වයක්ද තියෙන්නේ? අලාභයක්ද ලබලා තියෙන්නේ? මගේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගැන තොරතුරු ඕගොල්ලෝ මගෙන් විමසනවා. මොකද ඕගොල්ලෝ දහඩිය මහන්සියෙන් උපයාගත්ත මුදල මගේ ව්‍යාපාරයට යොදවන්න කලින් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ යොදන මුදලේ සුරක්ෂිතභාවය. ඒ සුරක්ෂිතභාවය දැන ගැනීම උදෙසා ඔයාලට වැදගත් වෙනවා මගේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය. ඒ වගේම පුතාලා මගේ ව්‍යාපාරයේ තව තොරතුරක් පිළිබඳව උනන්දුවක් දක්වනවා. ඒ තමයි මගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය. පුතේ මේ මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ ව්‍යාපාරික තියෙන වත්කම්, හිමිකම් සහ වගකීම් වලට. අපි පොන්චි දෙසුණක් බලමු. මගේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් තියෙනවා. මගේ ව්‍යාපාරයේ වාහන ප්‍රමාණයක් තියෙනවා. මම මේ සියල්ල සඳහන් කරනවා මගේ ව්‍යාපාරයේ තියෙන වත්කම්. මගේ ව්‍යාපාරයේ තියෙන වත්කම් වලගේ මේ පළමුණු අවස්ථාවේදී ඔයගොල්ලන්ට පේනවා වත්කම් 100ක් තියෙනවා. හැබැයි මේ හිමිකමෙන් නියෝජනය කරන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන් යොදලා තියෙන සම්පත් ප්‍රමාණය. එතකොට බලන්න වත්කම් 100ක් තිබ්බට ඒ ව්‍යාපාරයේ අයිතිකරුගේ දායකත්වය අයිතිකරු විසින් යොදලා තියෙන්නේ 20ක වත්කම්. එහා පැත්තේ තියෙන මේ වගකීම් වලින් නියෝජනය කරන්නේ බාහිර පාර්ශවයන් ලබා දීලා තියෙන වත්කම් ප්‍රමාණය. නැත්නම් අපි ඒ සඳහා ඒගොල්ලන්ට ගෙවන්න තියෙන සම්පත් ප්‍රමාණය. ඒතර මේ ව්‍යාපාරයේ වත්කම් වලට බාහිර පාර්ශවයන්ගේ දායකත්වයේ වගකීම් වලින් නිරූපණය කරනවා 80. එච්චර හොඳ නැති ව්‍යාපාරයක් කියලා අපිට හිතෙන්න පුළුවන්. මක් නිසාද? ව්‍යාපාරයේ වත්කම් 100ක් තිබ්බට අයිතිකරු ලබා දීලා තියෙන්නේ 20යි. විශාල වත්කම් ප්‍රමාණයක අයිතිය තියෙන බාහිර පාර්ශවයන්. එහෙනම් මේ වගේ අවස්ථාවක අපිට කියන්න පුළුවන් මූල්‍ය තත්ත්වය ඊතරම් සතුටුදායක නැහැ කියලා. හැබැයි දෙවෙනි අවස්ථාවේදී ගත්තොත් ඔයගලන්ට පේනවා ව්‍යාපාරික වත්කම් තියෙනවා 100ක්. ඒ වත්කම් 100ට අයිතිකරුගේ දායකත්වය අපි කිව්වා හිමිකම ඒක තියෙනවා 80ක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ වත්කම් වලින් විශාල ප්‍රමාණයක් දායක වෙලා තියෙන අයිතිකරු. බාහිර පාර්ශවයන්ට වගකීම් ලෙස නැවත ගෙවීමට අපි බැඳී තියෙන නිසා. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන වත්කම් වලින් අති විශාල වත්කම් ප්‍රමාණයක් අයිතිකරු විසින් ලබා දීලා තියෙන නිසා ඊටම සුළු ප්‍රමාණයක් තමයි බාහිර පාර්ශවයන්ට තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය හොඳයි. දැන් මේ වගේ ව්‍යාපාරයකට ඕගොල්ලෝ මුදල් ආර්ජනය කරන ටිකක් භයානකයි නේද දරුවනේ? මක් නිසාද? දැනටමත් එයාට ගෙවන්න බාහිර පාර්ශවයන්ට විශාල ප්‍රමාණයක සම්පත් ප්‍රමාණයක් කැප කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ දෙවෙනි අවස්ථාවේ තියෙන ව්‍යාපාරයේ අයිතිකරුවෝ සතු තමයි ව්‍යාපාරයේ විශාලම වත්කම් ප්‍රමාණයක් තියෙන්නේ. බාහිරට දැනටමත් ගෙවා දමන්න තියෙන්නේ සුළු ප්‍රමාණයක් නිසා ඕගොල්ලන්ගෙන් ලබා ගන්න මුදල මේ ව්‍යාපාරයට පහසුවෙන් ගෙවීමට හැකියාවක් තියෙනවා. මක් නිසාද වර්තමාන වගකීම් තත්වය, ණය තත්වය ඉතාමත් අඩු මට්ටමක පැවතී. එතකොට දැන් පුතාලට මේ ආර්ථික තීරණය ගන්න. මොකක්ද ආර්ථික තීරණය? මගේ ව්‍යාපාරයට මුදල් යොදවනවාද නැද්ද කියන ආර්ථික තීරණය ගන්න පුතාලට අවශ්‍ය වුණා තොරතුරු දෙකක්. මොනවාද ඒ තොරතුරු දෙක? මගේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය සහ මගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්වය. මූල්‍ය තත්වය කියලා අපි හඳුනාගත්තේ
වත්කම් හිමිකම් සහ වගකීම්. එතන මෙන්න මේ මූල්‍ය තත්ත්වයේ සහ ලාභය පිළිබඳ තොරතුරු ව්‍යාපාරය වෙන මම විසින් සැපිය යුතුයි. පුතාලා කල්පනා කරන්න මගේ දැනට තියෙන ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය මට ගණනය කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා මගේ ව්‍යාපාරයට ලැබෙන ආදායම් හඳුනා ගන්න ඕනේ. මගේ ව්‍යාපාරය විසින් ගෙවලා තියෙන වියදම් හඳුනා ගන්න ඕනේ. එතන මේ ලාභය හෝ අලාභය කියන තොරතුරු නිකන් ඉබේට පහළ වෙන්නේ නැහැ දරුවනේ. එතන මේ ලාභය හෝ අලාභය වෙන්න පුළුවන්. මූල්‍ය තත්ත්වේ වත්කම් වලගේ ගණනය කරන්න ඕනේ. දැන්ට තියෙන වක්කීම් කොච්චරද කියලා මම හොයාගන්න ඕනේ. එතන මෙන්න මේ ලාභය හෝ අලාභය මූල්‍ය තත්ත්වයේ කියන තොරතුරු සපයන ක්‍රියාවලිය. කවුද මේවා සපයන්නේ? ව්‍යාපාරය. ඒ සපයන ක්‍රියාවලිය තමයි දරුවනේ අපි හඳුනාගන්නේ ගිණුම්කරණය කියලා. එහෙනම් අපි ගිණුම්කරණය කියලා කිව්වේ ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට අවශ්‍ය කරන ආර්ථික තීරණ ගැනීමට තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. ඒතර ව්‍යාපාරික ගිණුම් කරන ක්‍රියාවලියෙන් කරන්නේ තොරතුරු ලබා දෙනවා කාටද? ඇල්මක් දක්වන පාර්ශවයන්ට කුමක් අරඹයාද? ආර්ථික තීරණ ගැනීමට. ඒතර මේ තොරතුරු කොහොමද සපයන්නේ? මොන හරහාද? මේ තොරතුරු ලබා දෙන්නේ පුතේ වාර්තා හරහා. ඒ වාර්තා වලට අපි කියනවා මූල්‍ය ප්‍රකාශන. එතකොට මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන කියන වාර්තා ටික පරිශීලනය කළොත් ඔබට මගේ ව්‍යාපාරයේ ලාභදායකත්වය අලාභදායකත්වය පිළිබඳව මගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන හරහා මෙන්න මේ තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය තමයි අපි හඳුනාගන්නේ අපේ ව්‍යාපාරයේ ගිණුම්කරණය කියලා. හොඳයි දරුවනේ. දැන් ගිණුම් කරන ක්‍රියාවලිය හඳුනාගත්තට පස්සේ අපි ඊළඟ කොටසේ සාකච්ඡා කරන්නේ ගිණුම්කරණයක් ඇයි ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ? ව්‍යාපාරයකට ගිණුම්කරණයේ තියෙන අවශ්‍යතාවය මොකක්ද? දැන් පුතාලා මේක අපි මෙහෙම හිතුවොත් අපි දකිනවා ගමේ තියෙන සිල්ලර කඩේ මහා සමාගමක නැති වුණා යම් ආකාරයක සරලව ගනුදෙනු වාර්තා කරලා ඒගොල්ලෝ සරල ගිණුම්කරණයක් පොත්වල වාර්තා කරලා පවත්වාගෙන යනවා. ඒ වගේම බැංකුවක් ගත්තොත් නමුත් ඉතාමත්ම විධිමත් ආකාරයෙන් පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙන ඒගොල්ලෝ විධිමත් ගිණුම්කරණයක් පවත්වාගෙන යනවා. ඒතර කුමන ආකාරයකින් වේවා ව්‍යාපාරයකට මේ ගිණුම්කරන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්න යම් මුදලක් වැය කළා ඒ සඳහා ගිණුම්කරණයට දක්ෂ සේවකයන් බදවාගෙන මෘදුකාංග සඳහා සමහරක් වෙලාවට වියදමක් දරලා විශාල වියදමක් දරලා ඇයි මේ ගිණුම්කරන ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ? මොකද්ද ගිණුම්කරණයේ අවශ්‍යතාවය කියලා තමයි අපි මෙහිදී කතා කරන්නේ. ප්‍රධානම දේ අපි කතා කළා ගිණුම්කරණයේ හැඳින්වීමේදී යම්කිසි ව්‍යාපාරයක් ගිණුම්කරන ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ ප්‍රධානතම අරමුණ තමයි එම ව්‍යාපාරයේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ආර්ථික තීරණ ගන්න අවශ්‍ය කරන මූල්‍ය තොරතුරු සැපයීම. පුතාලට පුංචි වෙනසක් දැනනවා ඇති මම නිර්වචනයේදී මේ තොරතුරු සැපයීම කියලා තමයි ගිණුම්කරණයේ හැඳින්වුවේ. නමුත් මෙතනදී විශේෂණ පදයක් එකතු කරලා තියෙනවා ගිණුම්කරණය අවශ්‍ය වෙන්නේ මූල්‍ය තොරතුරු සපයන්න කියලා. මෙතන මේ මූල්‍ය තොරතුරු කියලා කතා කරන්නේ පුතේ සාමාන්‍ය පෙළ දරුවන්ට ඕගොල්ලන්ට තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණය. අපි දන්නවා කළමනාකරණය ගිණුම්කරණය කියලා තව ගිණුම්කරණයේ විෂය කොටසක් තියෙනවා. නමුත් ඕගොල්ලන්ට තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණය නිසා ඕගොල්ලන්ගේ ගිණුම්කරණයෙන් ලබා දෙන තොරතුරු හඳුන්වන්න තමයි මම මූල්‍ය තොරතුරු කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් ඕගොල්ලන්ට තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණය. ඒ නිසායි මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මූල්‍ය තොරතුරු සපයන එක තමයි ඕගොල්ලන්ගේ මට්ටමේදී ගිණුම් කරන ක්‍රියාවලියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතාලට මම කිව්වා ලාභය හෝ අලාභය පිළිබඳ තොරතුරු ඕගොල්ලන්ට අවශ්‍ය කරනවා කියලා කිව්වා. මගේ ව්‍යාපාරේ මුදල් යොදවන්න නම්. ඒ වගේම මගේ ව්‍යාපාරේ මුදල් ආයෝජනය කරන්න නම් මගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ඕගොල්ලන්ට තොරතුරු අවශ්‍ය වෙනවා කියලා මම කිව්වා. අන්න ඒව තමයි මගේ ව්‍යාපාරයේ පිළිබඳ ඇල්මක් දක්වන ඕගොල්ලන්ට අවශ්‍ය කරන ලාභය අලාභය වැනි මූල්‍ය තත්ත්වයේ වැනි
මූල්‍ය තොරතුරු සැපයීමට මට මගේ ව්‍යාපාරයට ගිණුම්කරණයක් අවශ්‍ය වෙනවා. ඒක තමයි පුතේ අපි හඳුනාගන්නේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කියලා. හැබැයි මේ ප්‍රධාන අරමුණට අමතරව ගිණුම්කරණයේ තවත් අරමුණු ගණනාවක් තියෙනවා. අපි ඒවා හඳුනාගමු ගිණුම්කරණයේ අනිකුත් අරමුණ යටතේ. ඒ වගේම පුතාලට මේ යම්කිසි ව්‍යාපාරයක් ගිණුම් කරන ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා කියලා දකින්න පුළුවන් පොඩි අදහසක් ගන්න පුළුවන් හැටි මම කියලා දෙන්නම්. යම් ව්‍යාපාරයක ගන්දනු පොත්වල සටහන් කරනවා නම් යම් ව්‍යාපාරයක ගන්දනු පරිගණක මෘදුකාංගික වාර්තා කරනවා නම් අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන් නේද වශයෙන් මේ ව්‍යාපාරය ඊටාම සරල මට්ටමින් හෝ ඊටාමත්ම විධිමත් ආකාරයෙන් ගිණුම් කරන ක්‍රියාවලිය පවත්වාගෙන යනවා කියලා. එතකොට ගිණුම්කරණයේ අපිට අනිකුත් අරමුණ යටතේ අපි හඳුනා ගන්නවා අපේ ව්‍යාපාරයට ගිණුම්කරණයක් අවශ්‍ය වෙනවලු ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද නැද්ද යන්න දැනගන්න. අපි හිතමු ගමේ සිල්ලර කඩයක් ගන්න. සිල්ලර කඩේ මුදලාලි බේකරියේ ඒ වගේම නගරයේ තියෙන තොග කඩේ භාණ්ඩ මිලදී ගන්න. ඒ භාණ්ඩ මිලදී අරගෙන යම්කිසි ලාභයක් එකතු කරලා ගමේ ඉන්න පාරිභෝගිකයන්ට මුදලට සහ ණයට ඒ භාණ්ඩ විකිණීම සිද්ධ කරනවා. ඉතින් මේ යටතේදී මේ ව්‍යාපාරිකයා යම්කිසි ආයෝජනයක් කළා තියෙනවා මේ ව්‍යාපාරයට. ඒ සිලර කඩේ පවත්වාගෙන යන ඉඩම ගන්න, ඒ සිලර ව්‍යාපාරේ පවත්වාගෙන යන ගොඩනැගිල්ල හදාගන්න, ඒ වගේම අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගන්න, අයිතිකරුගේ ශ්‍රමයේ විශාල ප්‍රමාණයක් ඒ ව්‍යාපාරයට කැප කරලා තියෙනවා. ඒ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ එයා ඒ ව්‍යාපාරයට කළ තියෙන ආයෝජනයේට ප්‍රමාණවත් ලාභයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද නැද්ද කියලා දැනගන්න වෙන්නේ ඒ ගනුදෙනු වාර්තා කළා. මුදලට විකුණපු භාණ්ඩ, ණයට විකුණපු භාණ්ඩ, ඒ ආදායම් හඳුනාගෙන ඒ වගේ මේ භාණ්ඩ මිලදී ගන්න ගිය වියදම්, විදුලි බිල වගේ වියදම්, දුරකථන ගාස්තු, වතුර බිල, සේවක වැටුප් වගේ වියදම්, ඒව ක්‍රමානුකූලව වාර්තා කිරීමක් කළොත් මම මුලින් කිව්වා ඒ ගනුදෙනු වාර්තා කිරීමක් කරනකොට ඒ ව්‍යාපාරයේ නිරත වෙන්නේ ගිණුම් කරන ක්‍රියාවලියක. එතකොට එලෙස ගිණුම් කරන ක්‍රියාවලියක් තුලින් පවත්වාගෙන යාම තුලින් අවසානයේ යාට ගණනය කරගන්න පුළුවන් වෙනවා එයා ප්‍රමාණවත් ලාභයක් ලබලා තියෙනවද නැද්ද කියන කාරණේ දැනගන්න පුළුවන් වෙනවා. ගිණුම්කරණයක් කරගෙන යාමේ ඊළඟ අවශ්‍යතාවයේ බැලුවොත් දැන් අපි දන්නවා පුතේ පාරවල් අයිනේ ඉතාමත්ම සුළි පරිමාණයෙන් ටැබිලි විකුණන වෙළඳ අපි දැකලා තියෙනවා. ඒ වගේම කෑම ටිකක් හදාගෙන පාරේ අයින විකුණන මිනිස්සු අපි දැකලා තියෙනවා. නමුත් ඒගොල්ලොන්ට රජයේ විසින් කිසි ලෙසකින්වත් ගිණුම් කරන ක්‍රියාවලියක් පවත්වාගෙන යාම නීතියකින් අනිවාර්ය කළා නැහැ. ඒ කියන්නේ නීතියකින් නම් කළා නැහැ. ඕගොල්ලෝ ගනුදෙනු වාර්තා කරන්න ඕනේ. පිළිගත් ආකාරයට ප්‍රමිතීන්ට අනුව ඒවා පොත්වල වාර්තා කරලා අවසාන වශයෙන් මූල්‍ය ප්‍රකාශන හරහා ලාභාලාභ ගණනය කරලා ඒ තොරතුරු කාට හරි පාර්ශ්වයකට ලබා දෙන්න කියලා නෛතික වශයෙන් අනිවාර්ය කිරීමක් කළා නැහැ. හැබැයි අපි ගත්තොත් බැංකුවක් වගේ ආයතනයක්, සමාගමක් වගේ ආයතනයක් ගත්තොත් එතනදී රටේ නීතියකින් සම්මත කරලා තියෙනවා එවැනි ව්‍යාපාර ගිණුම් කරන ක්‍රියාවලියක් පවත්වාගෙන යාම ගනුදෙනු වාර්තා කළ මූල්‍ය ප්‍රකාශන ප්‍රමිතීන්ට අනුව සකස් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත් කරලා තියෙනවා. එතකොට සමාගමක දෘෂ්ටි කෝණයෙන් හිතන සමාගම් පැත්තෙන් එයා ගිණුම්කරණය කිරීමේ අවශ්‍යතාවය තමයි අර රජයේ විසින් පනවලා තියෙන නීතිමය අවශ්‍යතාවය ඉටු කර පිණිසත් එයා ගිණුම් කරන ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා. උදාහරණයක් රජයේ විසින් මට කිව්වොත් අනිවාර්යෙන්ම ව්‍යාපාරිකයෙක් විදිහට මට ගිණුම් සකස් කරන්න කියලා. එතෙන්දී මම ගිණුම් සකස් කරන්නේම අර රජයේ අවශ්‍යතාවය, නීතිමය අවශ්‍යතාවය ඉටු කිරීමට. එහෙනම් නීතිමය අවශ්‍යතාවය ඉටු කිරීමටත් අපි ගිණුම් වාර්තා සකස් කරනවා. ඊළඟට දැන් අපි හිතමු පුතාලා ව්‍යාපාරයක්. මම හැමතිස්සෙම කියන්නේ මේ විෂය ඉගෙන ගන්න හැම මොහොතකම ඕගොල්ලෝ උපකල්පනය කරන්න ඕනේ ඕගොල්ලෝ ව්‍යාපාරයක් කියලා. එතකොට මේ ව්‍යාපාරයක් විදිහට
ඕගොල්ලෝ දැන් සමහර වෙලාවට මුදලට භාණ්ඩ විකුණනවා, ණයට භාණ්ඩ විකුණනවා. අපි හිතමු ණයට භාණ්ඩ විකුණන ගනුදෙනුකරුවන්ගේ වටිනාකම් අපි සටහන් කර ගැනීමක් සිද්ධ කරන්නේ. කාලයක් යනකොට අපිට මොකද වෙන්නේ? අපි ණයට භාණ්ඩ වික්ක ගනුදෙනුකරුවන්ට අපි ණයට වික්ක බවත් අමතකයි, විකුණපු වටිනාකම අමතකයි. ඒ වගේම සමහරක් වෙලාවට ඔවුන් විසිනුත් ස්වේච්ඡාවෙන්ම ඒක මතක් කරලා අපිට දෙන අවස්ථා බොහෝම අල්පයි. එහෙම වුණොත් අපේ ව්‍යාපාරයට විශාල මූල්‍ය අලාභයක් සිද්ධ වෙනවා. මොකද මගේ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ ප්‍රමාණයක් ඒගොල්ලන්ට මම විකුණලා තියෙනවා. එතකොට ඔබ හිතන්න ගිණුම් කරන ක්‍රියාවලියක් නැති වුනහම ගනුදෙනු අපිට අතපසු වෙන්න පුළුවන්, අමතක වෙන්න පුළුවන්. මේ අතපසු වීම හෝ අමතක වීම තුළ ව්‍යාපාරිකයෙක් විදිහට මට සිද්ධ වෙන්නේ යම්කිසි පාඩුවක්, අලාභයක්. ඒ නිසා මේ ගනුදෙනු ක්‍රමානුකූලව වාර්තා කළා ගිණුම් කරන ක්‍රියාවලියක් පවත්වාගෙන ගියොත් අර ගනුදෙනු සටහන් වීම තුළ ගිණුම් කරන ක්‍රියාවලියේ ගනුදෙනු සටහන් වීම තුළ අමතක වෙලා අතපසු වීම තුළින් මට වෙන්න තියෙන අලාභ අවම වෙන්න පුළුවන්. එතකොට අපි දැන් මේ කොටසද හඳුනාගත්ත ගිණුම් කරන්නේ ප්‍රධානම අවශ්‍යතාවයේ අරමුණ සහ තවත් අරමුණු තියෙනවා කියලා අපි හඳුනාගත්තා.